Okay, students, let's move ahead and see what is there in this dialogue. අපි grade 11 pupils book එකේ පළවෙනි පාඩම සාකච්ඡා කරන්න යන්නේ. එතකොට මේ දෙබස් dialogue එක අපි දෙබසට dialogue එක conversation කියලාත් කියන්න පුළුවන්. මේ දෙබසක් තියෙනවා. මේ දෙබස කියවන්න අපිට තියෙන. එතකොට එතනින් එහාට මේකට අදාළව ප්‍රශ්න කිහිපයක් අහලා තුනේ. ප්‍රශ්න ඇත්තරම base වෙලා තියෙන all the questions are based on punctuation marks. හරි විරාම ලක්ෂණ මත තමයි ප්‍රශ්න ටික තීරණය වෙලා තියෙන්නේ. එතකොට ඔබට මේ දෙබසේ දකින්න පුළුවන් වාක්‍යවල තියෙන නේද question marks වේවා exclamation mark වේවා නැත්නම් full stop වේවා comma වේවා apostrophe වේවා මෙන්න මේවට අදාළව ප්‍රශ්න කීපයක් තමයි අහන්නේ. ඉතා සරල ප්‍රශ්න කීපයක්. හැබැයි ඔබට එතනින් එහාට මේ dialogue එක discuss කරනකොට තියෙන වාසිය තමයි ඔබට ඔබගේ විභාගයේදී ඔබගේ exam එකේදී මේ reading වලට අදාළව ප්‍රශ්න එනවා නේද? මේට හාත්පසින්ම වෙනස් ප්‍රශ්න තමයි ඔබට විභාගයේදී යම් විටක ලැබෙන්නේ. ස්ටෝරි එකට අදාළව ඔබ උත්තර සපයන්න ඕනේ. එතෙන්දී ඔබ ප්‍රශ්න තීරුම් ගැනීම හැකියාව මේ සියල්ල තියෙනවා. එහෙමනම් අපිට තියෙන පළවෙනිම challenge එක තමයි මේ දෙබස තුල තියෙන නොදන්නා වචන new words ටික ග්‍රහණය කරගන්න එක. එහෙමනම් ඔබ පළමුව කළ යුත්තේ මේකේ තියෙන නොදන්න වචන ටික මම මේක highlight කරා ඔබට ලේසි වෙන්න ඔබට නොදන්නවා යයි මට හැඟින. එතකොට එහෙනම් ඔබ පළමුව කළ යුත්තේ ඔබගේ new words book එක අරගෙන මේ වචන ටික ඔබට නුහුරු වචන නැත්නම් අලුත් වචන තියෙනවා ඔබ ඒක write down කරගන්න. write down the difficult words, right? එතකොට එහෙනම් ඔයා අලුත් වචන ටික note down කරගෙන ඒකේ තේරුම ඔයා වෙනම ලියා ගන්න. එතකොට ඔබ යම් දුරකට මේ දෙබසට අනුගත වෙනවා. ඊට පස්සේ ඔබට පුළුවන් මේකේ තියෙන ව්‍යාකරණ රටාවන් නේද? ව්‍යාකරණ නීති රීති වලට අදාළව යම් අදහසක් ගන්න. ඒක අපි දිගටම මෙවැනි දේවල් කරගෙන යනකොට අපිට පුළුවන් වැඩියෙන් අවබෝධ කරගැනීමේ හැකියාව ලබා ගන්න. හරි එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද්ද මේ දෙබස තුලින් අපිට දෙන අදහස කියලා. හරි. Our responsibilities. මොනවද මේ responsibilities කියන්නේ? නේද? In your case, නේද? Being a student, you should have a responsibility to learn well. Right? It's your duty to get through your exams. It's your duty to work hard. So that is your responsibility. එතකොට ඔයා හොඳට මහන්සිලා වැඩ කරන්න ඕන විභාග වලින් සමත් වෙන ඒක ඔයාගේ responsibility එකක් නේද? When it comes to professionals අපි වෘත්තිකයෝ ගත්තොත් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් නේද? ඒ වගේ අයටත් තියෙනවා responsibilities නේද? ඒගොල්ලෝ තමන් ගන්න වැටුපට තමන් සේවයක් ලබා දිය යුතුයි. ඒක නොඅඩුව ලබා දෙන්න ඕන. අපි හැමෝටම responsibility එකක් තියෙනවා. මේ පාඩම ඔබට කියලා දෙන මටත් responsibility එකක් තියෙනවා. මේක ඔබට ග්‍රහණය කරගන්න පුළුවන් ලෙසක කියලා දෙන එක නේද? එහෙනම් හැමෝටම තියෙනවා මේ responsibility එකක්. එහෙනම් responsibility එකක් කියන්නේ වගකීමක්. right? වගකීම responsibility වගකීම. හැබැයි responsibilities කියන්නේ වගකීම්. මේක බහුවචන අවස්ථාවෙන් මේ responsibility කියන්නේ noun එකක්. එතකොට ඔයාට මේ word classes කෙනත් ID එකක් ගන්න ඕන. මොකද ඔයා grade 11. එතකොට මෙතන මේ word class එක තමයි නාමපද ස්වරූපය. එතකොට මේකේ responsibility කියන noun එකට අදාළව දැන් මෙතන responsibilities it's all right our responsibilities අපගේ වගකීම්. හැබැයි responsible කියලා වචනයකුත් තියෙනවා. මේ responsible කියන්නේ වගකීම යුතු කියන අදහසක් තියෙන එක adjective එකක්. right? You are responsible. ඔයා වගකීව යුතුය. You are responsible for that. right? හරි එහෙමනම් වගකීම් ගැන කතා කරන්න යන්නේ. එතකොට මේ ඩයලොග් එකේ බලමු දෙන්නෙක් ඉන්නවා. අපි ඒ දෙන්න මොනවද කියන්නේ කියලා අපි බලමු. Vikum and Chamidu meet each other in the bus on their way to school. හරි එතකොට මේ අදහස ඔබට ඉතා ලෙහෙසියෙන් ග්‍රහණය කරගන්න පුළුවන් නේද? Vikum and Chamidu. එහෙනම් දෙන්නෙක් තමයි මේකේ ඉන්න චරිත දෙක. Vikum සහ Chamidu meet each other. නේද? each other කියන්නේ එකිනෙකා. right? මම highlight කරලා දෙන්නේ each other කියන්නේ එකිනෙකා. right? එතකොට each other එකිනෙකා meet කියන්නේ හමු වෙන. එහෙමනම් Vikum and Chamidu meet each other. මේක තමයි ඔයගේ basic වාක්‍ය. right? එහෙනම් Vikum සහ Chamidu එකිනෙකා හමු වෙනවා. කොහෙද?
in the බස් එකේ බලන්න in කියන preposition එක ආපු විදිය ස්ථානයකට අදාළව ඒ වගේම on their way to school නේද පාසලට යන මග නැත්නම් අතරමඟ කියන අදහසක් මේකේ ගන්න. එතකොට නිපාත පද භාවිතාවල තියෙන ගැන ආකාරය ගැනත් ග්‍රහණය කරන්න. එහෙමනම් විකුම් and චමිදු meet each other in the bus on their way to school කියන්නේ විකුම් සහ චමින්දු නේද? ඔවුන්ගේ පාසලට යන අතරතුර බස් රථයේදී එකිනෙකා මුණ ගැහුණා. විකුම් මොකද කියන්නේ? good morning චමින්දු. චමින්දු සුබ උදෑසනක්. the bus is crowded today. the bus is crowded today. crowded කියන්නේ මේ ජනාකීර්ණය ජනයාගෙන් පිරුණ කෙන අදහසක් තියෙන්නේ. මේක සරල බීවර් පාස්ට් නිර්මාණය කරපු වාක්‍යයක්. උක්තයකට විස්තරයක් කිරීමක් කරලා තිනවා. බස් එක ගැනයි කතා කරලා තියෙන්නේ. එමනම් the bus is crowded today. නේද? අද බසය මගින් පිරීලා කියන අදහසක් තියෙන්නේ මෙතන. නේද? crowded කියන්නේ පිරුණු. එතකොට මේක අපි සිංහලට මැච් කරගන්නවා. අද බසය මගින් පිරීලා කියන අදහසක් මේකේ තියෙනවා. බස් එකේදී මේකවල හම්බ වෙන්නේ නේද? එහෙමනම් give me your school bag. ඔයාගේ බෑග් එක දෙන්න. එහෙම නැත්නම් එක්කෝ would you rather sit here මේ rather කියන අදහස අර වැඩි කැමැත්ත කියන අවස්ථාවට අපි යොදා ගන්න පුළුවන්. එතකොට නේද අපි හිතමු මෙහෙම would you දැන් rather කියන වචනේ අපි මේකේ භාවිතය අදහස ගමු තේරුමට වැඩි. එතකොට would you rather sit here මෙතන would you like to sit here කියලා ඔබ තිබ්බ කියලා හිතන්නකෝ. right would you like to sit here එතකොට ඔයා මෙතන ඉඳ ගන්න කැමතිද? හැබැයි මෙතන rather දාලා තිනු තව ඔප්ෂන් එකක් එක්ක නේද? බෑග් එක දෙන්න එකෝ ඉඳ ගන්න ඔයා කැමතිද? එතකොට මේක අර බෑග් එක දෙනවා කියන අදහස එක පැත්තකින් තියෙනවා. ඉඳ ගන්නවා කියන අදහස එක පැත්තකින් තියෙනවා. අර වඩා කැමැත්තට අවස්ථාව දීලා තිනවා rather කියන වචනේ. චමින්දු කියනවා good morning thank you විකුම්. ඒ ටික ඔබට තේරුම ගන්න පුළුවන්. it's not too far නේද? එතකොට මේ too far කියන්නේ වචන දෙකක්. ඒතර අපි too කියන එක ඉස්සෙල්ලා අයින් කරලා බලමු. right මෙතන it's not far නේද? it's not far එතකොට not කියන ස්වරූපයෙන් ඇවිල්ලා තියෙන අදහසක් far කියන්නේ දුර ඇති කියන අදහසක් නේ. එතකොට it's not far දුර නැහැ. මෙතන too දාලා දෙනවා මේ ඊතරම්ම කියන අදහස දෙන්න. ඊතරම්ම too right එතකොට එහෙමනම් මෙතන අපි අදහස ගන්නවා it's not too far එච්චරම දුර නෑ. දැන් බස් එකේදී මේගොල්ලෝ හම්බ වෙනවා බෑග් එක ඉල්ල ගන්නවා නැත්තම් ඉඳ ගන්න කියනවා. ඉතින් බෑග් එක දීලා කියනවා යා එච්චර දුර නැති නිසා යා බෑග් එක දෙන්නයි යන්නේ ඉඳ ගන්නේ නැතුව. එහෙමනම් just keep my bag නිකන් මගේ බෑග් මේ just කියන භාවිතය තුල අපි අර ඊතරම්ම අදහස් කීපයක් තියෙනවා. එතකොට මේක මේ නිකම්ම නැත්තම් නිකමට තියාගන්න මගේ බෑග් එකකින් අදහසක් තියෙන්නේ මේ. හරි එතකොට just keep my bag නේද? just keep my bag මගේ බෑග් එක නිකන් තියාගන්නකෝ ඒ අදහසක් තියෙන මේ just නේද? අපි just කියන එක අර නිකම්ම කියන අදහස පාස් කරන්න තියෙනවා. just come and visit me නිකන් ඇවිල්ලා යන්නකෝ මාව බලන්න අපි එහෙම කියනවනේ. නේද? just come and visit me නිකන් මාව හම්බෙලා යන්න එන්නකෝ එහෙම අපි කියනවා. ඒතර just කියන භාවිතය එතන මෙලෙසයි යොදාගෙන තියෙන්නේ. හරි එතකොට sure නේද? sure කියලා අපි කියනවා යම් කිසි දෙයක් අපි ස්ථිර කරන අදහස නේද? sure. හරි එතකොට by the way කියන එක මම highlight කරලා නැහැ. මේ by the way කියන එක දැන් අපි දෙබසක් අතරදී මේ දෙබස පොඩ්ඩක් එක පැත්තකට ගෙනියන්න මේ by the way ඒක නෙමෙයි කියන අදහසක් අපි ගන්නවා. alright did you manage නේද? manage කියන එක ඔබ දන්නවා. manage කියන වචනය ඔබ හොඳට දන්නවා. කළමනාකර කියන අදහස තියෙන manager. ඒතර manage කියන්නේ කළමනාකරණය කරගන්නවා කියන අදහසක් තියෙන්නේ. නැත්තම් යම්කිසි කටයුත්තක් සලසා ගන්නවා කියන අදහස තියෙනවා. එතකොට මෙතන කළමනාකරණය කරනවා කියන අදහස වලදී මේ යම්කිසි කටයුත්තක් සකසා ගන්නවා සලසා ගන්නවා කියන අදහසින් ගියොත් අපිට ලේසි manage ඉටු කරගන්නවා මේ අදහස් කීපෙම මේක ඇතුලේ තියෙනවා. නේද? එහෙමනම් did you manage to find facts? එතකොට find facts නේද? find කියන්නේ සොයා ගන්නවා facts කියන්නේ කරුණ. එතකොට මේ කරුණ සොයා ගන්න හැකියාව ලැබුණාද කියන අදහසයි මේ ගන්න මේකෙන්. නේද?
did you manage to find facts? ඔබට කරුණු සොයාගන්න හැකියාව ලැබුණද? කරුණු සලසා ගත්තද? කරුණු සොයා ගැනීමට අවස්ථාව සලසා ගත්තද? නේද? ඒ කටයුත්ත සාර්ථක කරාද ඉටු කරගත්තද කියන අදහසක් මෙතන තියෙනවා. right? එතකොට එහෙම අහන්නේ මොකටද? for නේද? නැත්නම් සඳහා for the debate next week. හරි. එහෙමනම් මේ කියන්නේ මොකද්ද? නේද? දැන් විකුම් චමින්දු බස් එකේදී හම්බ වෙලා මේ ඉඳ ගන්න කතා, පොත් බෑග් තියාගන්න කතා ASCII විකුම් අහනවා. ඒක නෙමෙයි, ඔයා ඩිබේට් එකට කරුණු සකසා ගත්තද, සොයා ගත්තද, නේද? සම්පූර්ණ කරගත්තද, ඉටු කරගත්තද කරුණු සොයා ගැනීමට අදාළ කටයුත්ත කියන අදහස එයා විමසනකොට බලමු චමින්දු මොනවද කියන්නේ කියලා. හරි, චමින්දු කියනවා yes I planned. මේ I කියන්නේ I have නේද? I have කියන ස්වරූපය නැත්තම් වාක්‍ය අවස්ථාව මේ contract form එකට ගෙනල්ලා තියෙන කෙටි කළ. ඔබ දන්නවා දැනටමත් ඔබ grade 11 student කෙනෙක්. ඒතර plan මෙතනත් මෙහෙමයි. මේ නේද? plan කියන්නේ සැලසුම් කරනවා. ඔබ දන්නවා plan කියන්නේ සැලසුම් කරනවා. PLN plan නේද? එතකොට plan කියන්නේ සැලසුම් කරනවා. එතකොට එහෙමනම් හරි, එහෙමනම් plan කියන්නේ සැලසුම් කරනවා. හැබැයි මේක ED form එකට අපි ගෙනහිලා තිනවා. ඔබ දන්නවා දැනටමත්. එහෙමනම් මෙතන වෙලා තියෙන්නේ මේ ක්‍රියාව අතීතයට ගෙනහිලා තියෙන්නේ නේද? එහෙනම් I have planned. මම සැලසුම් කරලා තියෙනවා. ඔබට present perfect භාවිතයක් මෙතන තියෙන්නේ. present perfect tense එකේ භාවිතයක් තියෙන්නේ. I planned. මම සැලසුම් කරලා තියෙනවා. මොකටද? මොකටද සැලසුම් කරලා තියෙන්නේ? සැලසුම් කරලා තියෙන්නේ මොකටද? to visit නේද? අපි දැන් visit කියනවා බැලීමට කියන අදහසක්. හැබැයි මෙතන පුස්තකාලයට යාමට අදාළවයි මේ visit කියන භාවිතය තියෙන්නේ නේද? පුස්තකාලයට යෑමට මම සැලසුම් කරලා තියෙනවා කියන අදහසක් තියෙන්නේ නේද? visit කියනකොට අපි බැලීමට යනවා කියන අදහසක් තියෙන්නේ. මේක හැබැයි ඔයා මැච් කර ගන්න ඕන එක පුස්තකාලයට නේද? අපි කියනවනේ මෙහෙම I have planned to visit my parents. I have planned to visit my grandparents ආදී වශයෙන් මම ඒගොල්ලෝ බැලීමට යන්න සැලසුම් කරලා තිනවා. ඒතර visit කියන අදහස එතන එහෙම වුණත් මෙතන ඔයා ගන්න ඕනේ පුස්තකාලයට අපි යන අවශ්‍යතාවයට මැච් කරගෙන. එහෙමනම් නේද? එහෙමනම් I have planned නැත්නම් I plan to visit the local library. අපි මෙතනින් පොඩ්ඩක් නතර කරමු. right. එහෙමනම් මම පුස්තකාලයට නේද? local කියන්නේ දේශීය කියන අදහසක් තියෙන. ඉතින් අර ප්‍රාදේශික අදහසක් මෙතන තියෙන. ප්‍රදේශයට අදාළව තියෙන පුස්තකාලය ගැනයි කතා කරන්නේ. නේද? එතකොට එන I plan to visit the local library. මම පුස්තකාලයට නේද? ප්‍රාදේශීය පුස්තකාලයට යාමටත් සැලසුම් කරලා තියෙනවා. එතකොට to දාලා තියෙන මෙතන නේද? මේක adverb එකක්. එතකොට මේ at කියන අදහස තියෙන. එතන the. එහෙමනම් මෙතන අපි වාක්‍ය ගන්නෝ ක්‍රියාපදයට අදාළව to match කරගෙන මම පුස්තකාලයට යාමටත් නැත්නම් පුස්තකාලයට යෑමටද සැලසුම් කරගෙන තියෙනවා. to ඇවිල්ලා තියෙන්නේ එහෙමයි. හරිනේ? එහෙමනම් ඔබ එවැනි කරුණු ග්‍රහණය කරගන්න පුළුවන් තැනක ඉන්න ඕනද? හරි. එතකොට අපි ඊළඟ වාක්‍යයට අපි මොකද කියන්නේ? We have got to propose the idea. අපි පොඩ්ඩක් got කියන එක අයින් කරොත් එහෙම we have to propose the idea නේද? අපිට කරන්න වෙලා තියෙනවා. දැන් ඔබ have to භාවිතය තුල ගියොත් අපි have to has to භාවිතයක් තියෙනවා. එතකොට යම් කිසි දෙයක් කරන්න තියෙනවා කියන අදහස තමයි එතන ගන්න. ඒ අදහස තමයි මේ got හරහත් එතනම ඒක පොඩ්ඩක් කලර්ෆුල් කරලා තියෙනවා. එහෙනම් we have got to propose the idea. අපිට මේ අදහස propose කරනවා කියන්නේ යෝජනා කරනවා. propose කරන. එහෙනම් අපිට මේ අදහස යෝජනා කරන්න වෙලා තියෙනවා. මොකද්ද අදහස? ඩිසිප්ලින්. දැන් මේ ඩිබේට් එක ගැන කතා කරන්නේ, විවාදය ගැන කතා කරන්නේ. එහෙමනම් මේගොල්ලන්ට මේකේ අදහස නැත්තම් මේ ඩිබේට් එකට අදාළව ඒගොල්ලන්ට වෙලා තියෙනවා මෙන්න මේ දේ. මොකද්ද? අදහස මෙන්න මේ විදියට ප්‍රොපෝස් කරන්න, යෝජනා කරන්න. මොකද්ද? ඩිසිප්ලින් කියන්නේ විනය නේද? cannot be. මේක ටිකක් විතර ඔබට
කර්මකාරක ස්වරූපයෙන් වෙන්නේ මෙතන මේ. එතකොට මෙතන cannot be කියලා තියෙනවා. ඒක නිසා අපි සම්පූර්ණ අදහසට ගිහිල්ලා බලමු ව්‍යාකරණවල අපිට මොකද්ද තියෙන ගැළපුම කියලා. Discipline cannot be achieved only through laws. අපි අමාරු වචන බලමු. discipline කියන විනය achieve කියන්නේ ළඟා කරගන්නවා. right. එතකොට discipline cannot be achieved. right. අපි එතනින් මූලික වාක්‍යය තියෙන එතනනේ අපි එතෙන්ට යමු. discipline cannot be achieved. එමුනම් විනය ළඟා කර ගැනීමට නොහැකි. විනය ළඟා කර ගැනීමට නොහැකි. අපි විනය කියන කරුණත් එක්ක අපි achieve කරනවනේ යම් කිසි දෙයක් ළඟා කර ගන්නවා, ඉටු කර ගන්නවා කියන අදහසට කිව්වොත් එහෙම වඩා හොඳයි නේද? achieve. අපි වාක්‍ය ගන්නව මෙන්න මෙහෙම. මේක ඇල්ල ගන්න. දැන් මෙතන හරිනේ. discipline cannot be achieved. විනය ළඟා කරගත නොහැකි. නැත්තම් විනය ඉටු කරගත නොහැකි. මේ ටික වාක්‍ය ඉතුරු කොටස. only through laws. එතකොට මේක අපිට ගන්න පුළුවන් නීති නේද? through කියනවා මගින් හරහා කියන එක. එතකොට නීති මගින් පමණක් කියන අදහසක් මෙතන ගන්නෙ. only through laws. නීති මගින් පමණක් නේද? විනය ළඟා කරගත නොහැකි. මේක තමයි අදහස. දැන් ඔබට අදහසත් එක්ක මේ වාක්‍ය නිර්මාණය වෙන ස්වරූපය වටහා ගැනීම තමයි වඩා වැදගත්. එහෙමනම් දල අදහසක් ඔබ ගන්න ඇති. දිගින් දිගටම මේවා ඉගෙන ගත්තම අදහසක් ගන්න පුළුවන්. හරි. එතකොට ඊළඟ වාක්‍යයට අපි යමු. හරි. එතකොට චමින්ද කියන yes I have read. මෙතන I have read නෙමෙයි read, right? has have එක ඔබ දන්නවා ක්‍රියාපදයේ past participle එක තියෙන. එතකොට මේක අපි read නෙමෙයි read කියලා ශබ්ද ගන්න. I read some articles. මම ලිපි ටිකක් කියවලා තියෙනවා. about it. එය ගැන. right? නිතරම වාක්‍යයේ ස්ට්‍රක්චර් එක බේසික් ස්ට්‍රක්චර් එක ඇඩැප්ට් කරන්න එතනින් එහාටයි ඔබ තේරුම ග්‍රහණය කරගත යුත්තේ. නේද? මෙතන ඔබගේ මානසිකත්වයේ සලකලයි මේ කොටසින් කොටස අපි විස්තර කරන්නේ. එතකොට ප්‍රායෝගිකව අපිටත් ලොකු අභියෝගයක් තියෙනවා. මොකද දලා අදහස ගන්න අපිට ඉතා පහසුවෙන් පුළුවන්. හැබැයි ඔබට ඔබගේ මට්ටමට ඇවිල්ලා මේ අදහස් විස්තර කිරීමේදී අපිටත් ලොකු අභියෝගයක්. හරි. එහෙමනම් මම කියවලා තියෙනවා ඒ ගැන ලිපි කිහිපයක් නේද? සම් කියන්නේ ටිකක් වෙන අදහසක් තියෙන්නේ. right. my sister also. මේ also ඇවිල්ලා තිනවා ආයි නේද? මං කිව්වා ඔබට also කියන එකේ අදහස the නැත්තම් at කියන අදහසක් තමයි තියෙන්නේ. right. මේක adverb ස්වරූපයක් අපි දකින්නේ. එතකොට එනවා my sister also කියන්නේ මගේ සහෝදරියත් downloaded. ඔබ දන්නවා මේක නම් බාගත කර ගත්තා නේද? simple past tense වාක්‍යයක්. some articles ලිපි ටිකක් from the internet අන්තර්ජාලයෙන්. it's quite කියන්නේ බොහෝ කියන අදහසක් තියෙන. ගොඩක් කියන අදහසක් තියෙන්නේ. right. එහෙනම් it's quite ඒ ගොඩක් an interesting topic. එතෙන්ට මේ යන්න ඕන. හරිද? එහෙනම් an interesting topic. මේ and interesting කියන්නේ රසවත් කියන අදහසක් තියෙන්නේ. topic කියන්නේ මාතෘකාව. එහෙමනම් and දාලා තිනවා. ඔබ දන්නවා I එක match කරලා. එහෙමනම් ඒක ගොඩක් රසවත් මාතෘකාවක් ය කියලා වුණ අපි වාක්‍ය සම්පූර්ණයෙන්ම කියලා දැම්මා. isn't it මේක tag form එකක් තියෙන නේද? එහෙම නේද කියන අදහසක් තියෙන්නේ. එයාම කියලා එක ගොඩක් රසවත් කියලා එහෙම නේද කියලාත් අහනවා. එතකොට දැන් එහෙනම් කතාව කොහොමද යන්නේ? බස් එකේදී යාළුවෝ දෙන්න හම්බ වෙනවා නේද? හම්බ වෙලා ඉස්කෝලේ තියෙන ඩිබේට් එකට අදාළව දෙන්න කතා බහ කරගෙන යනවා. එක්කෙනෙක් අහනවා සූදානම් වුණාද? අනිත් එක්කෙනා කියනවා සූදානම් වුණා කියලා. එතකොට මේගොල්ලෝ සූදානම් වෙන්නේ විනය කියන කාරණය නීති මගින් පමණක් ළඟා කරගත නොහැකි කියන කටයුත්තට අදාළවයි මේ ඩිබේට් එක යන්නේ. එතකොට ඒකට අදාළව කරුණු සොයාගෙන යනකොට ඔන්න ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු කතාවකුත් තියෙනවා නේද? කොහොම හරි දෙබසේ ඊළඟ තැනට යනවා. විකුම් කියන උපද of course ඇත්තටම නේද? of course අපි of course කියලා එහෙම කියනවා ඇත්තටම කියන අදහස. my mother says it is a timely topic. අපි මෙතනින් නතර කරමු. that කියන එක අපි විස්තර කිරීමකට අදාළව අපි ඒක පැත්තකට දාමු දැනට.
my mother says it's a timely topic. මගේ අම්මා කියනවා ඒක මේ timely කියන්නේ කාලීන. timely කියන්නේ කාලීන නම් topic මාතෘකාවක්. කියන අම්මා කියනවා ඒක කාලීන මාතෘකාවක්. that නේද? ඒක that කියන එක අපි ගන්නවා මේ පළවෙනි අදහස ඉස්සරහට ගෙනියන්නේ. අපි වෙනම කතා කරමු. All school children should be made aware of it. මෙතනත් එහෙමයි. should be made aware of it කියන්නේ එය ගැන දැනුවත් විය යුතුයි. right? should be made aware. අපි දැන් දැනුවත් කරනවාට කියනවා make aware කියලා. right? make aware කියනවා make aware කියනවා දැනුවත් කරනවට make aware. right? එතකොට make aware කියනවා දැනුවත් කරනකොට. හැබැයි should be make aware. right? make aware කියනවා දැනුවත් කරනවට. make aware campaigns කියලා අපි කරන්නේ නේද? එහෙනම් දැනුවත් කරනවා. හැබැයි should be make aware of. ඒ කියන්නේ මේ එතකොට මේ අපි කතා කරන මේ විනය ගැන විනය නීති රීති මගින් ළඟා කරගත නොහැකි ඉටු කළගත නොහැකි කියන කාරණය අදාළව මේ අම්මා කියනවලු මේක කාලීන මාතෘකාවක්. ඒක all school children සියලුම පාසල් ළමුන් should be made aware of දැනුවත් විය යුතුයි. right? දැනුවත් විය යුතුයි. ඒක මේක කර්මකාර ස්වරූපයක්. මේක be එක නේද? should be made, should be done කළ යුතුයි. should be asked ඇසිය යුතුයි. should be happen සිදුවිය යුතුයි. අන්න එහෙම අපි කියනවා. right? ඒවා ඔයා භාෂාවේ ව්‍යාකරණ භාවිතයත් එක්ක එන්න ඕන දේවල්. මේ වගේ දැනක සරල අදහස ග්‍රහණය කරගන්න ඔබට ගැටලුවක් තියෙනවා නම් ඒක කාලයත් එක්ක ඔබ අධ්‍යයනය කටයුතු වැඩියෙන් කරලා ඒක ග්‍රහණය කරගන්න. මේ වගේ තැනකදී එතනින් එහාට ඔබ මේක තුල කල්ගත කර මෙතනම ඉන්න එපා. අදහස ගන්න එතනින් එහාට යන්න. ව්‍යාකරණ කරුණු ඔබ අවබෝධ කරගත්තා නම් superb or else move ahead. right? skip it and move ahead. හරිනේ? එතකොට හරි. ඊට පස්සේ චමින්ද මොකද කියන්නේ? චමින්ද කියනවා I think so too. මමත් එහෙම හිතනවා නේද? එහෙම හිතනවා. so too නේද? මමත් එහෙම හිතනවා. right? නේද? so කියන්නේ එහෙම කියන අදහසක්. එතකොට to කියන එක මමත් කියන අදහසත් එක්ක කියන්නේ මමත් එහෙම හිතනවා. I think so. මම එහෙම හිතනවා. I do so. මම එහෙම කරනවා. එහෙම අපි කියනවා. I think so. මම එහෙම හිතනවා. I think so too. මමත් එහෙම හිතනවා. අර to එක දත් ඇවිල්ලා. right? discipline cannot be imposed only through laws. දැන් ඉස්සෙල්ලා කිව්වා achieved නේද? ඉස්සෙල්ලා කිව්වේ discipline cannot be achieved only through laws නේද? එතකොට මෙතන කියනවා imposed කියලා. be imposed cannot be imposed නේද? මේ අපි impose කියනවා පවරනවා කියන අදහස ගන්න නේද? පවරනවා බල කරනවා කියන සමහරට ගන්නවා. මේක impose කරනවා. right? නැත්නම් ඇති කරනවා කියන අදහසක් තියෙනවා. එතකොට මේක cannot be imposed. මේක ඇති කරන්න බෑ. නේද? මේක බලපවත්වන්න බෑ කියන අදහසක් තියෙන. එහෙමනම් discipline cannot be imposed. විනය ඇති කරන්න බෑ. only through laws. අර කියන විදියට නීති මගින් පමණක්. okay විකුම් මොකද කියන්නේ? එහෙනම් ඔන්න අපිට විනය නේද? මේ බලපෑම් කරලම ගන්න බෑ කියලා නෙමෙයි කියන්නේ නේද? එතකොට මොකක්ද ඊට පස්සේ විකුම් කරනවා it will be an interesting debate. එතකොට මේක බලන්න අනාගත කාලයට අදාළවයි තියෙන්නේ නේද? සරල be verbs භාවිතයක්. it will be good. එය හොඳ වේවි. it will be bad. එය නරක වේවි. අදහසක් තියෙන මෙතන එක පොඩ්ඩක් ඩෙවලොප් කරලා තියෙන. it will be an interesting debate. එය රසවත් විවාදයක් වේවි. චමින්දු කියනවා there is an article on vandalism too in my sister's collection of articles. අපි මෙතනින් පොඩ්ඩක් මෙතනින් නතර කරමු. නේද? එතකොට vandalism ගැනත් කියන අදහසට අපිට යන්න පුළුවන්. there is an article. there is තියෙනවා ඉන්නවා කියන අදහසක් තියෙන. මෙතන තියෙනවා කියලා අදහසක් තියෙනවා. there is an article. ලිපියක් තියෙනවා on vandalism too. vandalism ගැනත් on කියලා අපි ගැන කියන අදහසක් දන්නවා මෙතන නිපාත පදය. මේ vandalism කියන්නේ නාශකවාදය. ඔබට ඉස්සරහට අපි දැන් තව ඊළඟ ලෙසන් එකේදී අපි යනවා vandalism. නේද? ඔබ ගමන් කරන බස් රථයේ ඔබ සීට් එක
කුරුටු ගන්නවද ඒක වැන්ඩලිසම් එක. ඒක කපනවද ඒක වැන්ඩලිසම් එකක්. ඔබ තාප් එක තාප් එක අපවිත්‍ර කරනවද? පොදු දේපොළ විනාශ කරනවද? පොදු දේපොළට හානි කරනවද? ඔක්කොම වැන්ඩලිසම් කියලා අපි කියන්නේ. හරිද? එහෙමනම් එතකොට එහෙමනම් there is an article on vandalism too. එහෙනම් වැන්ඩලිසම් ගැනත් ලිපියක් තියෙනවා. කොහෙද තියෙන්නේ? in my sisters මේ sisters ඔබට දැන් පල්ලෙහා ප්‍රශ්නකුත් මෙතන එනවා. in my sisters මගේ සහෝදරියගේ apostrophes තියෙනවා possession එකට අදාළව. sisters සහෝදරියගේ මොකද්ද? collection එකතුව of articles. එහෙනම් මගේ සහෝදරියගේ ලිපි එකතුවේ ලිපියක් තියෙනවා vandalism ගැනත්. හරි. ඊට පස්සේ මොකද කියන්නේ? විකුම් අහනවා. what is that? මොකක්ද ඒක? I never heard. මේ never කියන්නේ කවදාවත්ම නැහැ කියන අදහස තියෙන්නේ. මේකත් ඇඩ්වර්බ් එකක්. I never heard. මම කවදාවත් අසා නැහැ. heard නේද? I have heard. මම අහලා තියෙනවා නේද? අපි never අයින් කරොත් එහෙම I heard. මම අහලා තියෙනවා. හැබැයි never ඇවිල්ලා නෙගටිව් කරලා තියෙනවා. I never heard. මම කවදාවත් අහලා නැහැ. මොකද්ද? that word before. ඒ වචනය පෙර. මම ඒ වචනය පෙර කවදාවත් අහලා නැහැ. Can you please repeat the word? නේද? මේ repeat කරනවා කියන්නේ නැවත කරනවට නේද? එහෙනම් නැවත කියනවා කියන අදහසක් මෙතන තියෙන. එහෙමනම් ඔබට පුළුවන් දේ වචනේ නැවත කියන්න. හරි. එතකොට බලමු ඉස්සරහට කියලා මොකද්ද தත්ත්වය කියලා. එතකොට චමින්දු කියනවා නේද? හරි. චමින්දු කියනවා vandalism නේද? vandalism. Let's read my sister's article and discuss more at school. හරි. මේ let's කියනවා අපි යෝජනා කරන. let's go අපි යමුද? let's dance අපි නටමුද? ඒ ආදි වශයෙන් let's read අපි කියවමු කියන අදහසක් තියෙන නම් යෝජනා කිරීමක්. vandalism කියලා යාර වචනයාට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ආ පොඩක් ඒක vandalism කියලා තේරෙන විදිහට කියනවා. කියලා let's read අපි කියවමු my sister's article මගේ සහෝදරගේ ලිපි කියලා නේද? and මෙතන කියවලා කියන අදහසක් තියෙන. එහෙනම් අපි සහෝදරගේ ලිපි කියවලා and වල තේරුම් දෙකක් තියෙනවා. සහලා ක්‍රියාපදයට අදාළව අපි ලා කියලා කියන්නේ. එහෙනම් අපි සහෝදරගේ ලිපි කියවලා discuss සාකච්ඡා කරනවා. වැඩියෙන් සාකච්ඡා කරමු at school. එහෙනම් අපි සහෝදරගේ ලිපි කියවලා වැඩියෙන් සාකච්ඡා කරමු කොහෙද? at school පාසලේදී. right? හරි. විකුම් මොකද කියන්නේ? oh here comes a pregnant mother. මේ pregnant කියන්නේ ගර්භණී දරු ප්‍රසූතියක් බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙකුට අපි pregnant කියනවා. here comes a pregnant mother. මේ ගැබිණි මාතාවක් එනවා කියන අදහස තියෙන්නේ. I will offer my seat to her. offer කියනවා පිරිනමනවට නේද? offer පිරිනමන. එහෙනම් I will offer my seat to her. මම ඇයට මගේ ආසනය පිරිනමනවා කියන අදහසක් තියෙන. හරි. okay, that's all about the dialogue. ඔන්න දෙබස. ඔබ දෙබස දාලා අදහසක් ඇති නේද? ගැබිණි මාතාවක් අවසානයේ ඇවිල්ලා සීට් එකේ ඉඳ ගන්නවා. එතනින් එහාට කතාව ආපස්සට ගියොත් එහෙම වැන්ඩලිසම් කතාවකුත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඉස්කෝලේ ඩිබේට් එකට කතාවකුත් අදාළයි. ඩිබේට් එක ඔබට මතකයි නේද? discipline cannot be achieved by laws. නැත්නම් නීතිය මගින් පමණක් මේ discipline ළඟා කරගත නොහැකි කියලා තමයි මේගොල්ලෝගේ ඩිබේට් එක. එහෙමනම් මේ කතාව ඔක්කොම එක පැත්තක ඇත්තටම. දැන් ඔබට මා මෙතරම් උත්සාහ කර මේක විස්තර කරේ ඔබට අනාගතයේ මෙවැනි දෙයක් ග්‍රහණය කර ගැනීමට යම් මුලපිරීමකට මිසක මේ පල්ලෙහා ඔබට මේකට අදාළව එන ප්‍රශ්න ටික හාත්පසින්ම වෙනස්. ඒක වෙනම කතාවක්. ප්‍රශ්නයක් නේ අපිට වැඩි වෙන්නේ නැහැ. එහෙමනම් අපි බලමු මොනවද අහලා තියෙන්නේ කියලා. හරි. අපි activity 2 එක විතරයි අද දවසේ සාකච්ඡා කරන්නේ. activity 1 එක අපි කියුවා. දෙබස දැන් activity 2 එකෙන් අපිට කියනවා අපි මේ කතා කරන්නේ grade 11 pupils book එකේ පළවෙනිම lesson එක. our responsibilities අපගේ වගකීම්. හරි. එතකොට activity 2 මොකක්ද කියන්නේ? activity 2 identify the following punctuation marks.
identify කියන්නේ හඳුනා ගන්නවා following punctuation marks පහත විරාම ලක්ෂණ. In the dialogue දෙබසින් between විකුමන් චමිද ඔබට පැහැදිලි අපි පෙර කතා කරපු දෙබස ආශ්‍රයෙන් පහත දක්වා ඇති විරාම ලක්ෂණ හොයාගන්න ඉතාම ලේසි. මොකද්ද කියන්නේ copy one sentence as an example for each into your writing book. එහෙනම් ඔයාගේ writing book එක ගන්න, ඔයාගේ පෙළ පොතේ වැඩ කරන පොත ගන්න. දැන් ඔබගේ එක පොතක් තියෙනවා new words වලට නේද? මම නිතරම ස්ටුඩන්ට්ස් වලට කියන දෙයක් තමයි ටිකක් CR පොතක් use කරන්න ඔබගේ මේ පෙළ පොතේ වැඩවලට. මොකද ඔබට අවශ්‍ය තැන අවශ්‍ය දේ නිසි ලෙස ලියාගත යුතුමයි. උදාහරණයක් විදිහට යම්කිසි වාක්‍යයක් ඔබ ලිව්වත් එතනට අදාළ ව්‍යාකරණ කාරණයක් තියෙනවා නම් ඒකත් අපිට ටක් ගාලා ලියා ගන්න පුළුවන් CR පොතක. නේද? මොකද ඔබගේ පෙළ පොත කියන්නේ ව්‍යාකරණ ආදී සියලු දේක මිශ්‍රණයක්. ඉතින් එතෙන්දී හරි. එහෙමනම් ඔන්න ඔබගේ ව්‍යාකරණ වලට කියලා තිනවා ඔබට ඉතා සරල ප්‍රශ්න කීපයක් තමයි යොමු කරලා තියෙන්නේ. මොකක්ද කියන්නේ? හරි. අපි විරාම ලක්ෂණ ටික ඉස්සලා අඳුනගෙන යමු. ඊට පස්සේ උදාහරණ ගේමු. full stop ඔබ දන්නවා. නැවතීමේ තිත නේද? එතකොට question mark right full stop එක question mark එක ඔන්න නේද? apostrophe used in contractions. එතකොට මේ ඔබ දන්නවා මේ කෙටි කර යෙදීම් වලදී මේ බලන්න. අපි apostrophe කියන වචනයත් එක්ක හුරු වෙලා ඉන්නේ. මොකද්ද මේ කියන්නේ? contract form බලන්න. අපි සරලව මේකට යමු. දැන් මේ කතා කරපු එකටම යමුකෝ. can cannot නොපුළුවන්. ඉතින් මේක contract form එකට කෙටි කර යෙදීමට ගියොත් එහෙම අපිට පුළුවන් මෙන්න මේ දේ කරන්න. right? අපි මේකේ එක ඔන්න apostrophe එක දැම්මා. එහෙමනම් ඔන්න ඔය කතාව තමයි කියන්නේ. මොකද්ද? apostrophe කියන දැන් මේ apostrophe එක ඇත්තටම යෙදෙනවා අවස්ථා දෙකකදී. ප්‍රධාන වශයෙන් එකක් තමයි contractions වලදී, අනෙක තමයි possession එකේදී, අයිති ඇඟවීමේදී. මම ඒකත් මෙතනම කියලා දෙන්නම්. මේ බලන්න. එහෙනම් ඔන්න apostrophe දාන්න පුළුවන් එක තැනක් තමයි මොකද contractions වල කෙටි කරේදී. මේ වගේම apostrophe දාන්න පුළුවන් මේ බලන්න. my ඔබගේ මේ දෙබසෙමෙන් එකක් මම ගන්නම්. my sister කියන්නේ මොකද්ද? මගේ සහෝදරිය. හැබැයි අයිතියක් possession එකකට අදාළව අපිට ඔන්න apostrophe එක දාලා s දානවා. apostrophe s අන්න අයිතියට අදාළව අපි apostrophe එක දැම්මා. හරිනේ? ඒකයි මේ කියන්නේ. එහෙමනම් ඔන්න apostrophe එකේ භාවිතය. එහෙමනම් මෙතන කියන්නේ මොකද්ද? apostrophe used in contractions. එහෙමනම් කෙටි කර යෙදීම් වලට අදාළව apostrophe එකක් තියෙනවද? ඔයා ඒක සොයාගෙන ඔයා මෙතන ලියන්න තියෙන්නේ. ඔයාගේ පොතේ ලියන්න තියෙන්නේ. ඒ වගේම apostrophe used to show possession. අයිතියකට අදාළව මා විස්තර කරා මේ තියෙන. එහෙමනම් ඔන්න. ඊට පස්සේ inverted commas උපුටා ගැනීම නේද? උපුටා ගැනීම ඔබ දන්නවා. අපි උපුටා ගැනීමේ කොමා කියලා කියනවා නේද? එතකොට යම්කිසි උපුටා ගැනීමක් අපි දක්වනවා නම් අපි ඒ උපුටා ගැනීම යොදාගන්නේ මෙන්න මේ විරාම ලක්ෂණ භාවිතා කරලා inverted commas ඇතුලේ නේද? ඔබ දැනටමත් දන්නවා වැඩි අපි ඔබට හුරුයි මේවා ඇත්තටම නේද? එතකොට අපි මෙහෙම කියන්නේ නේද? right likewise නේද? එතකොට sorry නේද? අපි හිතමු ඔන්න ඔබ උපුටා ගැනීම තමයි මම මේ තිත්තිර වලින් සඳහන් කරගෙන යන්නේ. ඔන්න ඒක තමයි මේ කියන්නේ. ඊට පස්සේ කොමාව ඔබ දන්නවා මේ කොමාව කියන පංචුේෂන් මාක් එක ඉතා වැදගත්. අපි බොහෝ විට විවිධ ආකාර විදිහට යොදනවා. බොහෝ විට බහුල වශයෙන් අපි මේ එක සමාන අදහස් කීපයක් ප්‍රකාශ කරනකොට ඒවා වෙන වශයෙන් දක්වන්න කොමාව දාන්න පුළුවන් අපිට නේද? ඒ වගේම ඔබ මොනවද linking words නැත්නම් conjunctions ගැන කතා කරනකොට කොමාස් යූස් කරනවා නේද? ඒවා මතක ඇති. ගොඩක් ලොකු සේවයක් මේ කොමාව කියන පංචුේෂන් මාක් එකෙන් අපිට අපගේ වාක්‍යය ඉෂ්ට කරනවා. එතකොට එහෙමනම් කොමාව ඔබ දන්නවා. ඉතා ලෙහෙසියෙන් ඔබ මේක ඔන්න කොමාව නේද? හරි. exclamation mark ඒ මොකද්ද? ඔබ දන්නවා විස්මයාර්ථය. oh my god, what a surprise, my congratulations. මේ වගේ තැන්වලදී අපි මේ විරාම ලක්ෂණය භාවිතා කරන ඔබ දන්නවා. ඔන්න මම විස්මයාර්ථ සලකුණ සඳහන් කරා. ඔබට කොමාවත් එතනම දාලා තියෙනවා. හරිනේ? එහෙනම් ඔන්න අපිට ප්‍රධාන වශයෙන් මේ විරාම ලක්ෂණ ටික සොයාගන්න තියෙන්නේ ඉතාම ලෙහෙසි.
ඔබට කිසිම ගැටලුවක් නැහැ. හරි එහෙමනම් අපි එහෙමනම් ටක් ගාලා අපි දෙබසට ගිහිල්ලා මේ අවශ්‍ය කරුණු ටික සොයාගමු. අපිට තියෙන්නේ ඔන්න අපි ෆුල් ස්ටොප් එකක් තියෙන වාක්‍යයක් ගෙනාවා ඔබ කියපු ඩයලොග් එකේ. ඔබ කියපු දෙබසට ඔබ විකුම්ගේ සහ ඔහුගේ යාළුවගේ දෙබසක් ගැන කතා කරා. ඔන්න ඒ දෙබසට අදාළව ෆුල් ස්ටොප් එකක් තියෙන වාක්‍යයක් ගෙනාවා. හරිද? ෆුල් ස්ටොප් එක ඔබට පේනවා. හරි. ඊළඟ එක මොකද්ද? ක්වෙස්චන් මාක් එක. නේද? ක්වෙස්චන් මාක් එක. නේද? ප්‍රශ්නාර්ථය අපි වාක්‍යයක් ටක් ගාලා මේකෙන් ගමු. ප්‍රශ්නාර්ථය තියෙන වාක්‍ය ගොඩක් තිබ්බා. කීපයක් තිබ්බා ඇත්තටම. මේ තියෙන අන්තිම එක. අපි අන්තිමට මෙතනින්ම ගමු. අපිට ලේසි. Can you please repeat the word? මේ තියෙන ක්වෙස්චන් මාක් එක ඔබට නැවත ඒක රිපීට් කරන්න පුළුවන්ද කියලා අහන්න. එහෙමනම් අපි යනවා අපේ උත්තරේට. ඔන්න අපේ ඊළඟ උත්තරේ තමයි ක්වෙස්චන් මාක් එක. එහෙමනම් හරි. එතකොට එහෙනම් ක්වෙස්චන් මාක් එක අපි තියෙන ප්‍රශ්නාර්ථය තියෙන වාක්‍යයක් අපිට අග්ගල හොයාගමු. මෙතින් can you please repeat the word? ඔබට පේන ක්වෙස්චන් මාක් එක අපි මේක අපේ උත්තර විදියට තෝරගමු. නේද? ඔන්න දෙවෙනි උත්තරෙත් දැන් හරි අපිට. හරි. එතකොට ඔන්න දෙවෙනි උත්තරේ ක්වෙස්චන් මාක් එකක් තියෙන ඔබට පේනවා. ඉතා ලෙහෙසියෙන් මේක උත්තර ලියන්න පුළුවන්. ඇත්තටම කිසිම අපහසුතාවයක් නැහැ. right? හරි. එතකොට ඕකේ දෙවෙනි උත්තරයට අපි ගියා. හරිද? එතකොට ඔන්න මම උඩ උත්තරේ මෙහෙට ගෙනියනවා. දෙවෙනි උත්තරේ ක්වෙස්චන් මාක් එක එකත් අපි උඩට ගත්තා. ඊට පස්සේ අපිට මොකක්ද කියන්නේ? ඊට පස්සේ අපිට කියන්නේ yes apostrophe used in contraction. එහෙමනම් apostrophe එක තියෙන්න ඕන. හැබැයි තියෙන්න ඕන contraction වල. කෙටි කර යෙදීම් වල. අපි බලමු. උට මම පැහැදිලි කර දුන්නා. මේ තියෙන්නේ අපිට ලේසිම ළඟම එකට යන් ඔබ නේද ප්‍රශ්න පත්‍ර නිතරම හිතන ප්‍රැක්ටිකල් සිටුේෂන් එක. ඔබගේ විභාගදී you will have to manage your time. ඔබට කාලය කළමනාකරන්න අවශ්‍යයි. ඒක නිසා මේ තියෙන්නේ I will කියන එක I'll කියලා contract form එකකින් ඉල තිනවා. apostrophe එක අර අපි මේක ටක් ගාලා ගන්නවා. සම්පූර්ණ වාක්‍යයක් විදියට ඔන්න ගත්තා. අපි ඒක කොපි කරගත්තා ලේසියට. එහෙනම් ඔන්න අපි apostrophe එකේ භාවිතය යනවා contract form එකට අදාළව. හරිනේ? ඔන්න ඒ උත්තරෙත් හරි. ඔබට පේනවා apostrophe එක contract form එකෙන් තමයි තියෙන්නේ. හැබැයි කෙටි කර යෙදීමකට අදාළ. හරිද? හරි. එතකොට ඊළඟ එකත් අපිට apostrophe කතාවක් තියෙන්නේ. මොකද්ද? මම ඒකත් මේකටම ගන්නම් මේ text box එකට මෙතන ලේසි. හරි. හරි. ඊට පස්සේ apostrophe එක කතාවක් අපිට කියනවා. හැබැයි කියන්නේ possession අයිතියකට අදාළව. අයිතියක් my sister's friend නේද? මේ තියෙන්නේ ළඟම තියෙනවා. අපි එතෙන්ට යමු. Let's read my sister's articles and discuss more at school. අපි සම්පූර්ණ වාක්‍යෙම ගමු. මොකද අපිට කියලා තියෙන්නේ එහෙමනේ නේද? එහෙමනම් ඔන්න අපි apostrophe භාවිතයකට යනවා. හැබැයි apostrophe භාවිතයේ තියෙන්නේ possession එකට අදාළව අයිතියකට අදාළව. ඒක තමයි වෙනස. එහෙනම් ඔබට පේනවා නේද? විරාම ලක්ෂණවල තියෙන භාවිතය ඒ අවස්ථාවලට අදාළ. හරිනේ? හරි. එතකොට ඔන්න ඒ උත්තරෙත් හරි. ඊට පස්සේ inverted commas ඔබ දන්නවා. උපුටාගෙන මම මේකත් මේ ටෙක්ස්ට් box එකේම දාන්නම්. හරි. ඊට පස්සේ තියෙන්නේ ඕකේ. අපිට ඊට පස්සේ තියෙනවා inverted commas නේද? උපුටා ගැනීමේ කොමා. අපි ඒකටත් අදාළව වාක්‍යයක් සොයාගෙන යමු. උපුටා ගැනීම. හරිනේ? උපුටා ගැනීමක් ඔබට මතකද කොයි හරි තිබ්බද කියලා? අපි බලාගෙන යමු. උපුටා ගැනීමක් කොහෙද තිබ්බේ? මේ තියෙන්නේ නේද? We have got to propose the idea. අපිට මේ idea එක propose කරන්න වෙලා තියෙනවා. Discipline cannot be achieved only through laws. අපි මේ සම්පූර්ණ වාක්‍යයම ගමු. එතකොට අපිට නේද? ඉතා සාර්ථකව අපි උත්තරේ හොයාගෙන තියෙනවා. අපි ගමු සම්පූර්ණ වාක්‍යයම. හරි. එතකොට ලේසි වැඩේ. අපි මේ මොකද්ද කරන්නේ? inverted commas භාවිතයට අදාළව වාක්‍යයක් මේ ඩයලොග් එකෙන් හොයාගෙන මේ දැන් ලියන ඔයාගේ පොතේ ලියනවා. හරිනේ? හරි. එහෙමනම් ඔන්න
අන්තිම වාක්‍ය ඔබට පේනවා මේ මම තව පොඩ්ඩක් highlight give me a second. හරි. එතකොට මේ තියෙන වාක්‍ය I got to propose the idea discipline cannot be achieved only through laws. ඒක තමයි වාක්‍ය නේද? හරි. එතකොට මම වාක්‍ය පොඩ්ඩක් ඈඩ් කරා ඔන්න. එතකොට අපිට වෙලාව ඉතුරු කරගන්න මම ඊළඟ උත්තරයටත් යනවා මේ box එකේම. හරි අන්තිම එක නේද? මොකද්ද කියන්නේ? right. Okay. Another two left. කොමාව නේද? ඊටාම පහසු කොමාව අපිට බහුල වේදෙන ඔබට කලබල වෙන දෙයක් නෑ. කොමාව අපි බලමු. කොමාව තියෙන වාක්‍යයක් අපි එක් කරමු වාක්‍යයට නේද? කොමාව විතර ඔබට මේක සරල අභ්‍යාසයක් වුණත් ඔබගේ නේද? ඔබගේ මෙකනිසම් එක ඔබ උත්තර ලියනකොට ඔබට ලකුණු බෙදන ක්‍රමවේදයක් තියෙනවා ඔබගේ විභාගයට අදාළව. එතෙන්දී ඔබගේ විරාම ලක්ෂණ ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්. ඒකත් අමතක කරන්න එපා. කොමාවක් නම් තියෙනවා නේද? ටැග් ෆෝම් එකෙන් තියෙන කමන්නේ අපි ඒක ගමු. ඔන්න කොමාවක් තියෙනවා. අපි ඒක ගත්ත අපේ උත්තරේට අපි මේ කරන්නේ ඔබගේ PUPS book එකේ පළවෙනි පාඩමට අදාළව අපි ඩයලොග් එකක් කියුවා. අපි දැන් ඒකට අදාළව punctuation marks වලට අදාළව උත්තර හොයාගෙන යන ගමනේ අපිට කියනවා මෙන්න මේ කතාව මොකද්ද? කොමාව නේද? කොමා භාවිතයට අදාළව වාක්‍යයක් ගෙනගලා ඔන්න අපි ඒකත් ගෙනාවා. හරි. අපිට තව එක වැඩයි තියෙන්නේ අපි අද සාකච්ඡා කරන අපේ ප්‍රදේශයට අදාළව නැත්තම් අපි සැලසුම් කරගත්තු ප්‍රදේශයට අදාළව right exclamation mark නේද? exclamation mark. එතකොට ඔබ දන්නවා විස්මයාර්ථය අපි බලමු. විස්මයාර්ථ සලකුණක් කොහෙද තිබ්බේ කියලා මේ ඩයලොග් එක තුල. මේ තියෙන අන්තිම here comes a pregnant mother. අපි එතනට යමු. කලබල වෙන දෙයක් නෑ. වෙලාව අපිට ඉතුරු කරගන්න අවශ්‍යයි. හරි. ඔන්න අපි ඒකත් ගත්තා නේද? හරි. ඔන්න ඔය ටික තමයි අපිට කරන්න කියන්නේ. මේකට අදාළව හැබැයි අපි මං හිතන විදිහට මා අදහස් කරන විදිහට මෙතන වඩා වැදගත් වෙන්නේ මේ දෙබස තුල ඇති දේ ග්‍රහණය කර ගැනීම. ගොඩක් වාක්‍ය රටා තියෙනවා, ව්‍යාකරණ අවස්ථාවන් තියෙනවා. ඒක තමයි අංක 1. එහෙමනම් that's all about the session. I hope you have enjoyed and you got something. එහෙමනම් ඔන්න අලුත් වචන ටිකක් ලියා ගන්න ඇති. ඒ වගේම දෙබසක නේද යෙදෙන අදහස් ඔබ කොහොමද තේරුම් ගන්නේ කියලා ඔබ නේද යම්කිසි මම කතා කරන්නේ ඔබට වාක්‍යයක් දීර්ඝ වාක්‍යයක් වෙන්න පුළුවන්, කෙටි වාක්‍යයක් වෙන්න පුළුවන්, සරල වාක්‍යයක් වෙන්න පුළුවන්, සංකීර්ණ වාක්‍යයක් වෙන්න පුළුවන්. You have to get an idea about particular sentence, right? Always try to follow the structure of the sentence and move ahead with the meaning. ඔබ නිතරම structure එක adapt කරන්නේ structure එක තුල ඉන්න structure එක නේද ඔබට උදාහරණයක් විදිහට tenses ගැන කියලා දීලා ඇති. එතකොට මේ tenses වලට අදාළව usage එකේ ඉන්නේ එතනින් එහාට වාක්‍යයේ වැඩි විස්තර ටික ටික ඉස්සරහට යන්න. එහෙම නැතුව ඔබට දිග වාක්‍යයක් ලැබුණා කියලා ඒ වාක්‍ය තුල ඔබ අතරමං වෙන්න එපා. ඔබට පැහැදිලි මම මේක අවස්ථා කිහිපයකදී ඒක තේරුම් කරලා දුන්න විදිය. හරි. එහෙමනම් hope you got something. Happy studies. See you later.